මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් සම්මා සම්බුදු සරණයි. පින්වත් ඔබ හැම දිනාටම සැමසිත දහමින් සුවපත් කරමින් උතුම් සදහම් සුවය සලසන බුදුරමන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශයෙන් උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට පින්සිතින් ඔබට ඉඩකඩ සලසන මෙත් බුද්ධාභිවන්දන උත්තරීතර ධර්මානුශාසනා මාලාවයි මෙලෙස උතුම් සද්ධර්ම දේශනාවකුයි ආරම්භ කරන්නේ. සබුද්ධිකව මේ උතුම් දහම් පරයය ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. සත්පුරුෂවත් පින්වත්නි, උතුම් සද්ධර්මානුශාසනාව සිදු කරනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය මාතෘවර හොරණදික් හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවනීය ගලිගමුවේ ඥානදීප පින්වන්ත නායක ස්වාමීන් වහන්සේ විසින් සාදුන දින් පාදාභේ වන්දනෙන් පින්වත් ස්වාමීන් වහන්සේව සිහිපත් කොට පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, පින්වත් නායක ස්වාමීන් වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේ සිට පටිගත කරමින් උතුම් ධර්මාවබෝධයේ පිණිස විසිරුවා හරින මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර විකාශන දායකත්වයේ දරන පින්වත් දායක අධිකාරීන් සිහිපත් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඕස්ට්‍රේලියාවේ පදිංචි දේශප්‍රිය ධම්මිකායතුළු පවුලේ පින්වත් පිරිස, ඒ වගේම ලංකාවේ වාසය කරන ධර්මලතා මීපගේ, ඒ වගේම ඩී.ජී. හින්නිනෝනා මෑණිවරුන් දෙපළ, ඒ වගේම ලංකාවේ වාසය කරන හේමන්ති පරණවිතාන ඇතුළු පවුලේ පින්වත් පිරිස, ඒ වගේම සුදර්ශනී පරණවිතාන ඇතුළු පවුලේ පින්වත් පිරිස, සමන්ත දේශප්‍රිය පරණවිතාන ඇතුළු පවුලේ පින්වත් පිරිස උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරනවා. ඒ හැම දෙනාගේ අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරන්නා වූ සියලුම කුසල් දේශප්‍රිය පරණවිතාන මහතාගේ ආදරණීය පියාවන මීට වසර 4කට පෙර ආතෝ පරලෝසපත් වූ විමලසේන පරණවිතාන පියාණන්ට අනුමෝදනා වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දේශනාමය කුසල තුමන්ට අනුමෝදනා වේවායි අපි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධම්මි මහත්මියගේ ආදරණීය මෑණියන් වන පරලෝසපත් ඩී.ජී. සීලවතී මෑණියන්ට මේ කුසල අනුමෝදනා වේවායි ප්‍රාර්ථනා කරනවා. අනන්ත සංසාරගත සියලුම ඥාතීන්ට මේ කුසල අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාව පවත්වනු ලබන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වන්ත නායක ස්වාමීන් වහන්සේට දුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ උතුම් ධර්මාභෝධේ වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන ඩී.ජී. හින්නිනෝනා සහ චන්ද්‍රලතා මීපගේ මෑණිවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනට උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට සුවසේ සිව්සස් දහම් අවබෝධ කරගන්නට මේ උතුම් ධර්ම දානමේ කුසල උපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවන් සිත තිබ සැමට උතුම් ධර්මාභෝධයේ පිණිස සද්ධර්ම දේශනාව සිදු කරන්නට පින්වන්ත ස්වාමීන් වහන්සේට සාදුන දින ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න දායකත ධර්ම දේශනාවක් එක්ක එකතුවේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත් ධර්මයෙන් කටයුතු කරන පින්වතුන්, එයාගේ අරමුණ තමයි දේශප්‍රිය පරණවිතාන මහත්මයාගේ ඒ ආදරණීය පියාණන් මීට වසර 4කට පෙර පරලෝසපත් වුණු විමලසේන පරණවිතාන පියාණන්ට පින් අනුමෝදන් කිරීම තමයි ඒ පින්වතුන්ගේ ප්‍රධානම අරමුණ.
ඒ වගේම ධම්මි මහත්මියගේ ආදරණීය මෑණියන් වන පරලෝ සැපත් වන්නට ඉදුණු ඩීජී සීලවති මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සංසාරගත මිය පරලෝගේ සියලූම ඥාතීන් සිහිපත් කරලා පින්දීම අරමුණා. ඒ වගේ මද දවසේ මේ ධර්මදානමේ පින්කමෙන් රැස් කරගන්න පිනෙන් ගෞරණී ස්වාමීන් වහන්සේට පූජනී මහා සංඝරත්නයට උතුම් චතුරාරි සත්‍ය අවබෝධීම ලැබේවා කියන ප්‍රාර්ථනයත් සුජීවත සිටින ඩීජී හින්නිනෝනා සහ චණ්ඩලතා මීපගේ මෑණිවරුන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ධර්ම දේශනාවට සම්බන්ධ පින්වත් හැම දෙනාටමත් දේශප්‍රිය මහත්මා ධම්මිකා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් ධර්මලතා මීපගේ ඩීජී හින්නිනෝනා කියන මෑණිවරු ඇතුළුවේ ලංකාවේ ඉන්නේ මෑණිවරුන්ටත් ඒ වගේම හේමන්ති පරණවිතාන සුදර්ශනී පරණවිතාන සමන්ත දේශප්‍රිය පරණවිතානකනේ පවුල්වල ලංකාවේ සිටින සියලූම ඥාතීන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ධර්මාවබෝධය ලැබේවා කෙනතුම් ප්‍රාර්ථනාවෙන් දේශප්‍රිය පරණවිතාන මහත්මා ඇතුළු ඒ පවුලේ පිංහතුන් තමයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. ඉතින් එහෙමනගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් බණහන සියලු දෙනාටමත් මේ උතුම් ධර්මදානමේ පිනත් ධර්මශ්‍රවන මේ පිනත් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනු අදාළ අංගුත්තර නිකාය කියන ධර්ම ග්‍රන්ථයට අයිති ඉතාම වැදගත් සූට දේශනාවක් තමයි ඔබට පැහැදිලි කරමින් මේ ධර්මානු ශාසනාව සිදු කරන්න කල්පනා කරන්න. ඒ තමයි ණය ගැනීම පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මේ ණයවීම ගැන දේශනා කරපු දේශනාව. දැන් අද බොහෝ වෙලාවට මිනිස්සු අපි රටක් වසයෙන් ගත්තත් ණයගන්නේ කොහොමද ණයගන්නේ කොහොමද රටට තියෙන ප්‍රශ්නයෙන් ණය ගැනීම. සාමාන්‍ය මිනිස්සුන්ටත් එහෙම ව්‍යාපාරයක් කරත් ඒ ගත්ත ණය ගෙවන්නේ කොහොමද සාමාන්‍ය මිනිස්සු ණයක් ගන්නේ කොහොමද කෙනෙකුගේ ජීවිතයේ මේ ණය ගැනීම එදිනෙදා ජීවිතය තුළ මේ ලෞකික ජීවිතය තුළ ණයවීම ගැන අපි කතා වෙනවා. හැබැයි ඒ ලෞකික ජීවිතය අපි කතාවෙන මේ ණය ගැනීම සහ ණයවීමත් සමඟ මිනිස්සුන්ට ඇතිවෙන මානසික පීඩාව ණයකාරයෝ පස්සේ පන්නනවා සමහලාට පොලි එකතු වෙනවා ගෙවාගන්න බැරි වෙනවා ඊට පස්සේ නින්දා පහස විදින්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමේ අවසානයේ ණය පැහැර හැරීම තුළ සාමාන්‍ය මනුස්සයෙක් නම් එක්කෝ හිරේ විලංගුවේ පවා වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ඇතිවෙන ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුස්සයෙක් මේ ණයවීමත් සමඟ ඇතිවන අසරණකම සංසාරිකව බුදුහාදුරුව පෙන්නනවා මනුස්සයෙක් තුළ තියෙන දිලිදුකම නිසා මිනිස් අකුසල් කරලා පව්කං කරලා ඒවැන් පසු තැවිලා අවසානයේ සතර අපායට වැටෙන ආකාරයක් ණය වෙලා අමාරුවේ වැටෙනවා හා සමානව බුදුහාදුරුව උපමාවකින් ලස්සනට මේ ණය ගැනීම සම්බන්ධ උපමාවක් මුල් කරගෙන විස්තර කරලා දෙන්න. ඒක තමයි මේ දේශනාවේ තියෙන්නේ. ඉන සූත්‍ර ඉන කියන්නේ ණය ගැනීම ගැන. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ සැවැත් නුවර ජේතවනාරාමයේ. සැවැත් නුවර ජේතවනාරාමයේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩිම කාලයක් වැඩ සිටි ආරාමයේ තමයි සැවැත් නුවර ජේතවන. ඔබ දන්නවා අපේ බුදුහාමුදුරුව පමණක් නෙවෙයි මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම අත් නොහැර පරිහරණය කරන අත් නොහැර සේවනය කරන අවිධහිත භූමියක් හැටියටයි මේ ජේතවට පුණ්‍ය භූමිය ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. හැම බුද්ධ ශාසනයකම ඒ භූමිය මිලදීගෙන කුටි සෙනසුන් හදලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න පාරමී පුරාගෙන පෙරුම් පුරාගෙන එන කෙනෙක් හැම බුද්ධ ශාසනයකම පහළ වෙන. දැන් අපේ බුද්ධ ශාසනයේ සුදත්ත සිටුවරයා. ඔහුගේ ඇත්තනම සුදත්ත.
හැබැයි ඔහු දුගී මගේ යාචකයාට නිතර දන් දෙන කෙනෙක්. ඒ නිසා අනාථ පින්ඩික කියලා හැදෙන්නවා. අනාථයන්ට පිඩු දෙන කෙනා. මේ අනාථ පින්ඩික සිටුතුමා සුදත්ත සිටුතුමාත් ව්‍යාපාරයක් හැටියට කරලා තියෙන ණය දෙන එක තමයි මිනිසුන්ට ණයට දෙනවා. මේ දේශනාවත් එක අපිට ගොඩාක් මේ ගැටලු ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. මොකද සමහරලාට ණය දෙන එක හොඳ නෑ. ඒක අධර්මිෂ්ඨ ව්‍යාපාරයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක අධර්මිෂ්ඨ නෙමෙයි, ඒක ධර්මිෂ්ඨ දෙයක්. ණය දෙන්න එපා, ඒක නොකළ යුතු දෙයක් කියලා කොහෙවත් නෑ. ණය ගන්න එපා කියලත් නෑ, මතක තියාගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමන්ට ගෙවාගන්න බැරි අධික පොලියකට ණය අරගෙන අමාරු වැටෙන්න එපා කියලා. කළමනා කරන දක්ෂතාවයක් තුළ තමන්ගේ ආදායමට ගැලපෙන වියදන් රටාවකට පුරුදු වෙන කෙනෙක් තමන්ගේ ජීවිතය ආයෝජනයක් වෙනුවෙන් හරි දැම ඉන සූට්‍ර බුදුහාදුරු පෙන්නන්නේ දිලිඳු කෙනෙකුට දියුණුවෙන්න ණයගන්න එක නෙමෙයි. දිලිඳු කෙනෙක් පංචකාම සැප සම්පත් වෙනුවෙන් මේ කන්න බොන්න ණයට ගන්න සිද්ධ වෙනවනම් අන්න ඒක දුකක් කියන. මොකද ඒක කෑව බීව ඉවරයි. පොලියත් එකතු වෙලා දැන් ණයවාරිකත් එකතු වෙලා ගෙවා ගන්නත් බෑ, අන්න අසරණ වෙනවා. ඒ අරෙන්න මිනිස්සු ණය අරගෙන දියුණු වෙනවා, ව්‍යාපාර පටන් ගන්නවා. දැන් අපි ගත්තොත් බැංකුවක්. බැංකු මොකද කරන්නේ? මිනිස්සුන්ගේ තැන්පතු අරගෙන මිනිස්සුන්ට පොලියක් දෙනවා වගේම මිනිස්සුන්ට ණය දෙනවා. ඒ ණයට පොලියක් අය කරනවා. සාධාරණ පොලියක් වෙන්නට ඕන, එක ගිනි පොලියක් නොවිය යුතුයි. සාධාරණ රටේ පවතින නීතියට අනුව සාධාරණ පොලියක් අය කර. බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම ණය දෙන වෙනම ආයතන, බැංකු පද්ධති මෙහෙම ක්‍රම තිබිලා නෑ. බොහොම ධනවත් සිටුවරු තමයි මිනිස්සුන්ට තමන්ගේ ධනය ඒ අවශ්‍යතාව වෙනුවෙන් සිටුවරයන්ගෙන් තමයි මිනිස්සු ණයට ගත්තේ. ඒ ණය වගේම පොලියත් මිනිස්සු ගෙව්වා. අනාථ පින්ඩික සිටුතුමා ව්‍යාපාරයක් හැටියට සිදු කරේ. තමන්ට තව ගොඩක් ව්‍යාපාර තිබිලා තියෙනවා. ඒ අතර බොහෝ මිනිස්සුන්ට ණයට මුදල් දීපු බව ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. එක අවස්ථාවක සිටුතුමාගෙත් පෙර අකුසල් බලවත් වෙලා සිටුතුමා යම් කිසි ආර්ථික මට්ටමින් කඩා වැටිච්ච කාලයක් ගැන ධම්මපදයේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. අන්න එතකොට මතක තියාගන්න, කෙනෙකුගේ පින බලවත් වෙච්ච කාලේ බැබලෙනවා වගේම කෙනෙකුගේ පෙර අකුසල් බලවත් වෙනකොට කඩාගෙන වැටෙනවා. ණය ගන්න වේවා වැඳගෙන අනේ ඔබතුමා අපිට ණය දෙනවා ඔබතුමා කියලා මෙහෙම වැඳගෙන ආපු මිනිස්සුම නින්දා කරලා බැනලා ගරහලා එහෙම යන ස්වභාවයක් තියෙන. ඔබ සාමාන්‍ය නිකන් සමාජය තුල බලන්න. ඔබ කෙනෙකුට ඔබෙන් කවුරු හරි ණය ගන්න එනවනම් එන්නේ කොහොමද? ඔබේ ගුණ කියාගෙන, ඔබ වර්ණනා කරගෙන ඒ ණය ගන්නකම් ඔබේ ගුණ කියාගෙන, ඔබේ හිත දිනාගන්න, ඒ ණය ගත්ත වෙලේ ඉඳන් එතන ඉඳන් බලන්න. සමහරලාට ණය ඉල්ලන්න ගියත් බනිනවා. පොලිය දෙන්නෙත් බැන. ඒ මනුස්සයට බනිනවා, යදිනවා, සාප කරනවා. තමන්ම ගිහිල්ලා ණය අරගෙන ඒක මගාරිනව විතරක් නෙමෙයි, අර ණය දීපු මනුස්සයට බැන තමයි ඊට පස්සේ ඒ ණය පොලිය දෙන්න සිද්ධ වුණත් දෙන්නේ ආපහු. මේ සාමාන්‍ය සමාජ කෙලෙස් සහිත සමාජයේ මනුස්සයන්ගේ මනසේ ස්වභාවය. පිංගතුනේ, අනාථ පින්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලා තමයි ජේතවනාරාමේ හදලා බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ ශාසනයට මේ ජේතවන පූජාව සිදු කරන්න. බුදුරජාණන් වහන්සේ වැඩිම කාලය අපේ බුදුහාමුදුරුවෝ වස් කාල 19ක් වැඩ සිටියා කියනවා. සවැත් නුවර ජේතවනාරාමේ. ඒ නිසා මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන දේශනාවලින් වැඩිම දේශනා ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සවැත් නුවර ජේතවනයේ ධම්සභා මණ්ඩපේ. ඔබ බොහෝ දේශනාවල අහලා ඇති. බුදුරජාණන් වහන්සේ සාවත්තියන් විහරති ජේතවනයේ අනාථ පින්ඩිකස්සාරාමේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර
අනාථ පිණ්ඩික ජේතවනේ වැඩ ඉන්නවා. පළවෙනි ධර්ම සංගායනාව කරපු මහරහත්තන් වහන්සේලා අනාථ පිණ්ඩික සිටුතුමාට ගෞරවයක් හැටියට ඒ ධර්ම ග්‍රන්ථ සංගායනා කරද්දී ඒ විස්තර කිරීමේදී ආයතනය නම විතරක් නෙමෙයි ජේතවනාරාමේ ආයමත් ඇතුල් කරා අනාථ පිණ්ඩිකස් ආරාමි මේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ ආරාමි කියලා ආයමත් විස්තර කිරීමක් පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා මේ ත්‍රිපිටකේ සංගායනා කරනකොට ඇතුල් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සැවැත්නුවර ජේතවනාරාමේදී තමයි එදා බුදුරජාණන් වහන්සේ සංඝයා අමතල මේ ඉන සූත්‍රයේ ණය ගැනීම ගැන මේ දේශනාව කරන්න. අපි ඉස්සෙල්ලා බලමු මේ ලෞකික ජීවිතය තුළ සාමාන්‍ය ජීවිතයේ ණය ගැනීම ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කාමභෝගී ජීවිතයක් ගත කරන මේ ලෞකික ජීවිතයක් ගත කරන සාමාන්‍ය පංච කාමයන් තුළ ජීවත්වෙන මනුස්සයෙකුට දිලිඳුකම කියලා කියන්නෙම දුකක් කියලා. දැන් ඔබ බලන්න සමාජය තුළ මිනිස්සු දිලිඳුකම නිසා කොච්චර දුක්විදිනවද. තමන්ගේ මූලික අවශ්‍යතාටිකවත් හොයාගන්න බැයිනම් කෑමබීම ලෙඩත් දුකක් හැදුන හම බෙහෙතක් ගන්න ඇඳුමක් පැළඳුමක් ගන්න ඉන්න ගෙයක් දුරක් හදාගන්න මනුස්සේගේ මූලික අවශ්‍යතාටික ඔය ටික ඉදුම් හිටුම් ඇඳුම් පැළඳුම් ආහාර පාන බෙහෙත්හේ භික්‍ෂූන් වහන්සේ නමකට වුණත් චීවර පිණ්ඩ පාත සේනාසන ගිලම් පස කියලා හඳුන්නන ඔය ටික. එතකොට මේ මූලික අවශ්‍යතාටිකවත් සපුරාගන්න බැරුව බලන්න කොච්චර මිනිස්සු ඉන්න ගෙයක් දොරක් නැතුව අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා ගස්යට තැන් තැන්වල දුක්විදින මිනිස්සු මේ ලෝකෙ කොච්චර ඉන්නවාද. තමන්ට හරියට ආහාරයක් තුන්වේලති අඩුගාන එක වේලක්කත් හොයාගන්න විදිහක් නැතුව දුක්විදින මිනිස්සු ලෙඩත් දුකක් හැදුනහම් බෙහෙතක් ගන්න විදිහක් නෑ සල්ලි නෑ දිලිදුකම ඊළඟට හරියට ඇඳුමක් පැළඳුමක් නෑ. එදකොට මෙන්න මේ මූලික අවශ්‍යතාටිකවත් සපුරාගන්න බැරුව මනුස්සයෙක් ජීවත්වෙනවා කියලා කියන්නේ ඒක දුකක් කියෙන දිලිදුකම දුකක් කියල බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඊළඟට ඒ දිලිදුකම නිසාම ඔහුට සිද්ධ වෙනවා ණය ගන්න සිද්ධ වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහන්නේන යම් කිසි දිලින්දෙක් මේ මූලික අවශ්‍යතා සපුරාගන්න නොහැකිකම නිසාම තමන්ගේ ජීවිතයේ එදිනෙදා මේ ජීවත්වීම පිණිස ණය ගන්න මේ දියුණු එන්න ව්‍යාපාර පටන් ගන්න ඒකෙන් ලාභ ගන්න නෙමෙයි ජීවත්වීම පිණිස ණය ගන්න සිද්ධ වෙනවා. ඒක දුකක් කියන. අන්න එහෙමනම් දිලිඳු වෙලා ඉපදෙන එකත් දුකක් දිලිදුකම නිසාම ජීවත්වීම පිණිස ණයට ඉල්ලන්න සිද්ධ වෙන. ණය ගන්න සිද්ධ වෙන. ඒ ණය ගැන්න සිද්ධවීමත් දුකක් කියනවා. අන්න දෙවනි කාරණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණය පෙන්වනවා මහණෙනි දැන් ණය ගත්තට පස්සේ මේවා ආධාරණය මේ ණයනේ ගන්න ගිහිල්ලා කවුරු හරි නිකන් පිනට දීගෙන යන්නේ වනේ මේ දැන් ණයක් ඉල්ල ගන්න. එහෙම ණය ගත්තට පස්සේ ඒකට වාරිකයේ විතරක් නෙවෙයි පොලියත් එකතු වෙනවා. ගෙවන්න එපා මේක ආපහු. ගෙවන පොරොන්දුව පිට ණයක් ගන්නවා කියන්නේ. එතකොට ඒකට පොලියක් එකතු වෙනවා. වාරිකේ හැදෙනවා. එතකොට මේ දිලින්දෙක් ණය ගත්තට පස්සේ පොලිය එකතු වීම වාරිකයේ සකස් වෙලා මේ පොලිය එකතු වීම ඒක දුකක් කියනවා ජීවිතේ. එන්න දැන් බලන්න මේ මිනිස්සු ණය වැඩි වෙනකොට ඔබ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත බලන්න හරි කළමනාකරණයක් නෑ. ණයට අරගෙන ණය ගෙවා ගන්න බෑ. අවසානයේ මොනවා නිකන් ණය දෙන්නෙත් නෑනේ සාමාන්‍ය. එක්කෝ ගෙයක් දොරක් ඉඩමක් ඇපේට තියලා තමයි සමහරු ණය ගන්න. ඉන්න අන්තිමට ඉන්න ගේත් නැති වෙනවා මහපාරට වැටෙනවා කනකරාභරණ තියලා ණය ගන්නවා අන්තිමට ඒවා සින්න වෙලා යනවා. එතකොට මේ වගේ පොලියත් එකතු වෙලා වාරිකයත් එකතු වෙලා ගෙවා ගන්න බැරි වෙනකොට ඒකත් දුකක් කියන. දැන් බලන්න දිලිඳු වෙලා ඉපදෙන එක දුකක්. ඊළඟට මූලික අවශ්‍යතාවල් සපුරා ගන්න ණය ගන්න සිද්ධ වෙනවා ඒක දුකක්.
ඊළඟට ණයට පොලියත් එකතු වෙනවා වාරිකෙත් එකතු වෙනවා ඒකත් දුකක් ඊට පස්සේ ඒක ගෙවාගන්න බැරි වෙනවා දැන් මිනිස්සු ඊට පස් මොකද වෙන්නේ ඒ අයි ණය ඉල්ලගෙන පස්සෙන් එනවා දැන් ඊට පස්සේ ආගමන්නේ ගෙවිනානේ කමන්නේ කියලා ඉන්නේ අර ණයට දීපු මිනිස්සු පස්සෙන් එනවා කෝ දැන් ණය වාරිකේ සැරින් සැරේ කතා කරනවා බැංකුවකින් නම් කතා කරනවා ලියුම් එවනවා මේක ඉක්මනින් ගෙවන්න කියනවා ණයකාරයෝ පස්සෙන් එනවා දැන් ඒක ඊට වැඩිය දුකක් ඊට පස්සේ මිනිස්සු හැංගෙන්න ක්‍රම හොයනවා මගහරින්න ක්‍රම හොයනවා විශාල පීඩාවක් මානසිකව විඳවනවා දැන් පුද්ගලයෙක් වශයෙන් ගත්තොත් ඔය විදිහට ණය ගැනීම තුළ දුකට පත්වෙච්චාය කොච්චර ඉන්නවද සමාජ දිහා බලන්න දැන් ඔබ මේක ගලපලා බලන්න සමහරලාට මේ බණහන ඔබට ජීවිතය ඕන තරම් ඔබේ යාළුවෝ මිත්‍රයෝ ඔබේ ජීවිතය වුණත් ඔය වගේ අත්දැකීම් ඇති එතකොට මේක ආයතනයකට ගත්තා රටක් වශයෙන් ගත්තා ඔය ටිකම තමයි අපේ රටවල්වලටත් වෙලා තියෙන ණයට අරගෙන ඒවැන් කාලා බීලා කන්නම ණය අරගෙන අවසානින් ණයත් එකතු වෙලා පොලියත් එකතු වෙලා ඒවා ගෙවාගන්නම බැරුව දැන් ඒ ණයගත් ආයතන සංවිධාන රටවල් ඉල්ලනකොට ගෙවාගන්න විදිහක් නෑ එතකොට අන්ත අසරණ භාවයකට පත්වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි අවසානි දැන් ණයකාරයෝ පස්සෙන් එනවා ගෙවාගන්නත් බැරි වුණාට පස්සේ දැන් ඔහු වැරදිකාරයෙක් වෙනවා ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවසානිති රජ්ජුරුවන්ට මේ ඒ කාලේ නීතියට ගිහිල්ලා අවසානි දඩුවම් විදින්න සිද්ධ වෙනවා හිරේ යන්න සිද්ධ වෙන ණය නොගෙවීම තුළ අන්තිමට දඩුවමක් හැටියට හිරේ යන්න සිද්ධ වෙන ඒක දුකක් කියන දැන් මේ කතා කරේ සාමාන්‍ය මනුස්සේ ණය ගැනීම තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය ඔය ටික සාමාන්‍ය ඔබට තේරෙනවා බුදුරජාණන් වහන්සේ එතකොට අපිට පේනවා එන මේ අවුරුද්ධ 1500 ගානකට පෙරත් මිනිස්සු දිලිඳුයි ඒ දිලිඳු මිනිස්සු දිලිඳුකම නිසාම යමක් තියෙන අයගෙන් ණයට අරන් තියෙනවා ඒ කාලෙත් පොලියයි අය කරලා තියෙනවා ණයයි පොලියයි එකතු වෙලා ගෙවාගන්න බැරි වෙනකොට ඒ කාලෙත් ණයකාරයෝ මිනිස්සුන්ගේ පස්සෙන් එල්ලවලා තියෙනවා අවසානයේ රජ්ජුරුව ළඟට පවා ගිහිල්ලා දඬුවම් හැටියට ණය ගෙවන්න බැරි වෙච්ච මිනිස්සු ඒ කාලෙත් හිරේ ගිහිල්ලා තියෙනවා එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ඉනස් කියන සූත්‍රය තුළ ණය ගැනීම ගැන මේ වගේ පියවර කීපයකින් දිලිඳු කෙනෙක් දිලිඳුකම නිසාම ණය ගැනීම තුළ අනතුරේ වැටිලා දුකට පත්වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එතකොට මේකත් එක්ක අපි තව කාරණයක් තේරුම් ගමු බුදුරජාණන් වහන්සේ අධර්මිෂ්ඨයි කියලා පෙන්නුවේ නොකළ යුතු ව්‍යාපාර කියලා පෙන්නපු කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ ණයට ගන්නවා කියන එක හරි සාධාරණ ධර්මිෂ්ඨ පොලියක් අය කරමින් ණයට දෙනවා කියන්නේ මිත්‍යා ආජීවයවත් අධර්මිෂ්ඨ දෙයක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළඳාම් මිත්‍යා ආජීවය හැටියට ධර්මයේ පෙන්නලා තියෙන කීපයක් තියෙනවා. ඒ තමයි මස් පිණිස සතුන් ඇති කරලා විකුණු. අන්න නොකළ යුතු වෙළඳාමක් මිත්‍යා ආජීවය. ඊළඟට වහල් වෙළදාම් මිනිස්සුන් අල්ලගෙන ගිහිල්ලා වහල්කමට මනුස්්‍යයන්ව විකුණනවා එක වහල් වෙළදාම එතකොට ඒක නොකළ යුතු වෙළදාමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා වසවිස වෙළදාම් ඒවට ඉතින් මද්‍රව්‍ය මත්කුඩු මනුස්සේගේ ජීවිතය විනාස වෙන වසවිස ද්‍රව්‍ය ඒවා නොකළ යුතු අධර්මිෂ්ට මිත්‍ය ආජීවයට වැටෙන ව්‍යාපාර අව්‍යාවිධ වෙළදාම් අද බලන්න ලෝකයේ මේ බුදුහාන්දුරුව එපා කියපු දේවල්ම නේද ලෝකෙ අද මේ අධර්මිෂ්ට පංච කාමයත් එක්ක කාමභෝගී ලෝකයේ තුළ විශාලම ආදායම් උපේන දේවල් බවට පත්වෙලා තිීම රටරටවල් පැත්තෙන් ගත්තත් අව්‍යාවිධ වෙළදාම් බුදුහාන්දුරුව එපා කියපුදේ නොකළ යුතුයි කියලා අධර්මිෂ්ටයි මිත්‍ය ආජීවයක් කියල පෙන්නපු ඒක තමයි අද ලෝකේ අව්‍යාවිධ වෙළදාම් මත්කුඩු මද්‍රව්‍ය මේ වසවිස වෙළදාම් වහල් වෙළදාම් මේ සත්ත මස් පිණිස සතුන් ඇතිකිරී මේව තමයි ලෝකෙ අද බොහෝ ආදායම් උපේන
ව්‍යාපාර බවට පත්වෙලා තින් හැබැයි ඒ තුළ මනුස්සෙකුට සැනසීමක් නෑ දැ බලන අවියාවිද විකුණලා ඒවැන් මිනිස්සු මරාගන්නකොට ඒ මිනිස්සුන්ගේ විනාසේ පිණිස අවියාවිද හදලා විකුණපු මිනිස්සු ඔවුන්ටත් ඒවැ විපාකයක් එනවා ඊළඟට මස් පිණිස සතුන් ඇති කරලා ඒවා විකුණනු කෙනෙක්ය මගේ අතේ ලේගෑ විලන මම කරේ නෑ කිය හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාත විස්තර කරන්නේ තමම් ප්‍රාණඝාතයේ දෙනවද අන්න අය ලව්ව කරවනවාද එකට අනු බල දෙනවා කරවනවා එක මහා පරිමාණ මට්ටමින් කරන කෙනෙක් වෙන්න පුළුවන් සේවක උදාල කරවනු එතකොට ඒක අකුසල විපාක හුටත් දෙනවා ඊළඟට මත්කුඩු මඩ්‍රව්වේ සමහර වෙලාවට ඒ බෙදාහරින කෙනා බොහොම ඉහල්ල මට්ට මේ සමාජ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් අපි දන්නවා සාමාන්‍යයේ අපේ රටවල් වගේ රටවල් වල වුණත් කං හැන්දෙන් බෙදපු කෙනා මේ ග්‍රෑම් එකක් තියාගෙන හිටපු කෙනා ඒ වගේ අය තමයි අහු වෙලා සමහල්ලාට ජීවිතාන්තයට හිර යනවා හිරබත් කනු අවුරුදු ගණන් හිරේ යනවා නඩු වැටෙන්නේ ඒ වගේ අයට හැබැයි කිලෝ ගණනින් අහුවෙන ඒව සමහල්ලාට මහා පරිමාණ මට්ටමෙන් ඒව බෙදාහරිනයි සමාජ බොහොම ඉහල රැකවරණි හදාගෙන ආරක්ෂිතව ඉන්න පුළුවන් ටික කාලයක් කර්මෙන් බේරීමක් නෑ අධර්මිෂ්ට සමාජයක් තුළ මොන්නහරි මොනොවිදියට හරි බේරිලා වැජපිලා ඉන්න උත්සාහ කරාට කර්ම විපාකෙන් බේරෙන්න බෑ එතකොට අන්නේ වැනි දේවල් මත්කුඩු මද්‍රාවිය වහල් වෙළදාම් වසවිස වෙළදාම් අවියාවිද වෙළදාම් මස් පිණිස සතුන් ඇතිකිරින් මෙන්න මේවා තමයි බුදුරජාණන් වහන්සේ නොකළ යුතු ව්‍යාපාර මිත්‍යා ආජීව හැටියට පෙන්නලතුන් එතකොට සම්මා ආජීව සාධාරණව ධාර්මිෂ්ටව ඔබ හැම වෙලාම ඔබට ඔබේ ජීවිතය තුළ ඔබ කරන රස්සාාව තුළ ඔබ ගල කළ බලන්න මොකක් හෝ ජීවත්වෙන මනුස්සේ කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙ ජීවිතය යම්කිසි සාධාරණ ධර්මිෂ්ට රැකියාවක් තුළ තමන්ගේ ජීවිතය හරි හම්බ කරගන්න මොකක් හරි රස්සාාවක් කරනු බුදු හාන්දුරු වියග්ග පජ්්‍ය සූත්‍ර බොහොම ලස්සනට ගිහි ශ්‍රාවකයගේ ජීවිතයේ ආර්ථික දියුණුව පිණිස උට්ටාන සම්පද උත්සාහයෙන් නැකී සිටින හැටි ආරක්ක සම්පද හම්බ කරගත්ත ධනය රැකගන්න හැටි සමජීවි කතා ආදායමට ගැලපෙන ජීවන රටාවකට ජීවිතේ පුරුදු කරගන්න හැටි තමන්ගේ ජීවිතය කොහොමද දියුණුව කරා යන්න කියලා බුදුරජාණන් වහන්සේ ලෞකික මේ නිවන පැත්ත වගේම ලෞකික ලෝකෝත්තර දෙලොවම දියුණුව පිණිස බොහෝ කාරණා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්වා ගිහි ශ්‍රාවකයන්ට ගිහි ජීවිතය තුළ සාධාරණව ධර්මිෂ්ටව පිංගතුනි දැන් ඔබ බණ භාවනා කරන්න නිවන් දකින්න පින්කරගෙන කුසල් වඩන්න කොච්චර උත්සාහ කරා ඔබේ ජීවිතයේ මිත්‍යා ආජීවයෙන් නම් ඔබ ජීවත්තයෙන් ඔබ අනුන්ට ගිනිගෙඩි දීලා වසවිස වෙළදාම් කරලා ඔබ අධර්මිෂ්ට ජීවිතයන්නම් ගත කරන්නේ ඔබේ මනස ඔබට වද දෙනවා ඔබ ඇස්පියාගෙන ඔබට භාවනාවක් කරන්න පුළුවන්ද සමාට සුදු ඇඳගෙන ලෝකෙට සිල්වතා විදියට මහා ධනපතිය දානපතිය වගේ සමාජයේ පෙනීන්න රඟපාන්න පුළුවන් ඇති හැබැයි හර්ද සාක්ෂිය ඉදිරි ඔබ අසරණයි ඔබේ හිත ඔබට වද දෙනවා ඔබේ හිත ඔබට චෝදනා කරනවා මේ ඉන සූත්‍රය බුදු හාන්දුර බොහොම ලස්සනට පෙන්න්නනවා මේ නයාරගෙන නයකාරයෝ චෝදනා කරනකොට ඒ නයගෙවා ගන්න බැරුව දුකට පත්වෙනවා වගේම මේ ජීවිතය තුළ මනුස්සෙක් ආධ්‍යාත්මික වසයෙන් තමන්ගේ ජීවිතයේ ගුණධර්ම නැතිවීම තුළ සද්ධාව නැත්නම් හිරි ඔත්තප්ප විරිය සුත ප්‍රඥා මේවා නැතිවීම තුළ අසරණ භාවයට පත්වෙලා මානසික විදෝන හැටි මරණින් මත්තේ අපාය පැත්තට වැටෙන හැටි බුදුරජාණන් වහස බොහොම ලස්සට මේ දේශනාව ගලපල පෙන්න්නන ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් අපි කතා කරා දිලිඳු කියලා උපදින එක දුකක් දිලිඳු වීම තුළම තමන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් කෑමබීම වෙන සමට එදිනෙදා ජීවිතය ඇතිවෙන ප්‍රශ්න නිසා ණයගන්න සිද්ධ වෙන ඒකත් දුක ඊට පස පොලියත් හැදෙනවා වාරිකයත් එකතු වෙන ඒකත් දුක ණයගෙවාගන්න බැරි වෙනකොට ණයකාරයෝ පස්සෙන් එනවා චෝදනා කර පස්සෙන් එලෝනො ඒක දුකක්
අවසාන ගෙවාගන්න බැරිවුණාට පස්සේ ඉරේ විලංගුව වැටෙන්න්න වෙනවා දඩුවම් විදින්න සිද්ධ වෙන මේක දුක. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණය ගලපනවා සාමාන්‍ය ලෝකයේ මේ ධර්ම මාර්ග යන ශ්‍රාවකයන්ව කොහොමද මෙන්න මේ විදිහට මේ කියන කාරණා වගේම දිලිඳුකම කියලා ආර්ය විනේ බුදුරජාණන් වහන්සේ මීටත් වැඩිය මහා දිලිඳුකමක් පෙන්නවා. ආර්ය විනේ දිලිඳුකම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මහණෙනි යම් කිසි කෙනෙකුට සද්ධාව නැද්ද? ඒක දිලිඳුකම. බුදුහාඳුර පෙන්වන්නේ සද්ධාව කියන්නේ ධනයක්, සද්ධා ධන. කෙනෙක් තුල සද්ධාව නැත්නම් ඒක විශාල දිලිඳුකමක්, සද්ධාව නැතිකම. ඊළඟට පවට තියෙන ලැජ්ජාව, බය, හිරි ඔත්තප්ප නැද්ද? ඒක දිලිඳුකමක්. ඒක විශාල දිලිඳුකමක් කියන ජීවිතේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කෙනෙක් තුල සද්ධාාවක් නැද්ද? පවට ලැජ්ජා බය දෙක නැද්ද? කුසල ධර්මයන් වඩන්න වීරියක් නැද්ද? ඒක දුකක්. ඊළඟට ප්‍රඥාවක් නැද්ද? ධර්මයේ නුවණින් විමසා ගැනීම පිණිස නුවණ නැද්ද? ඒක දුකක්. ආර්ය විනී බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල දිලිඳුකම කියලා පෙන්වන්නේ මෙන්න මේකයි කියන්නේ. දැන් අර සාමාන්‍ය ලෝකේ දිලිඳුකම කියන්නේ දුප්පත් වෙලා උපදිනවා, මූලික අවශ්‍යතා කෑම බීම ඇඳුම් පැළඳුම් බීට් ටිකක් ගන්න සල්ලි නැහැ. ඒක සාමාන්‍ය අපි ලෝකෙ දිහා බලලා අනේ දුප්පත්කම අසරණකම දිලිඳුකම කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුල ආර්ය විනේ දිලින්දා කියලා කියන්නේ අර භෞතික වශයෙන් ලෞකික වශයෙන් සල්ලි නැති මූලික අවශ්‍යතා හම්බ කරගන්න බැරි කෙනාට නෙමෙයි. ආර්ය විනේ දිලින්දා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සද්ධාව නැති කෙනා. හිරි ඔත්තප්ප කියන්නේ පව් කරන්න ලැජ්ජ බය දෙක නැහැ. හිරි කියන්නේ පවට තියෙන ලැජ්ජාව. ඔත්තප්ප බයක් තියෙනවා පව් කරන්න. හිරි ඔත්තප්ප දෙක නැත්නම් පවට ලැජ්ජ බය දෙක නැත්නම් ඕන පවක් කරන්න පෙළඹෙනවා. පව් කරන්න ලැජ්ජාවත් නැහැ, අපාය බයක් නැහැ, බයකුත් නැහැ. අන්න ඒ කෙනා තමයි බොහෝ අකුසල් වලට පෙළඹෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් තුල සද්ධාව නැද්ද? පවට ලැජ්ජා බය දෙක නැද්ද? කුසල් වඩන්න වීරියක් නැහැ. අකුසලෙන් වළකින්න වීරිය නැහැ. කුසීතයි. දිලින්දෙක් කියනවා. ශාසනය තුල දිලින්දෙක්. ඊළඟට ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස නුවණින් විමසන්නේ නුවණ නැහැ. ප්‍රඥාව නැහැ. ආර්ය විනය දිලින්දෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ දිලිඳුකම කියලා පෙන්නුවේ මෙන්න මේ ටික. සද්ධාව නැතිකම, පවට ලැජ්ජා බය දෙක නැතිකම, වීරිය නැතිකම සහ ප්‍රඥාව නැතිකම. අන්න ආර්ය විනේ දිලින්දෙක් කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සාමාන්‍ය මිනිසයා දිලිඳුකම නිසාම ණය ගන්න සිද්ධ වෙනවනේ. ඒ වගේ තමයි සද්ධාව නැති නිසා, පවට ලැජ්ජ බය දෙක නැති නිසා, වීරිය නැති නිසා, ප්‍රඥාව නැති නිසා මොකද වෙන්නේ? කායික දුෂ්චරිතය දෙනවා. කයෙන් වැරදි කරනවා. වචී දුෂ්චරිතය දෙනවා. මනසින් දුෂ්චරිතය දෙනවා. ඒක හරියට ණය ගැනීමක් වගේ කියනවා. දැන් දිලින්දෙකුට දිලිඳුකම නිසාම ණය ගන්න සිද්ධ වෙනවා. දිලිඳුකමත් දුකක්, දිලිඳුවීම නිසාම ණය ගන්න සිද්ධ වෙන. ඒක දුකක්. බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය විනය තුල ඒ වගේම තමයි සද්ධාව නැතිවීම, පවට ලැජ්ජ බය දෙක නැතිවීම, වීරිය නැතිවීම, ප්‍රඥාව නැතිවීම කියන්නේ ආර්ය විනේ දිලිඳුකම වගේ. දුප්පත්කම, දුප්පතේ. ආර්ය විනේ දිලින්දා. එතකොට ආර්ය විනේ දිලින්දා අර සද්ධා, හිරියොත්තප්, විරිය, ප්‍රඥා නැති නිසාම කයින් දුෂ්චරිතය දෙනවා. කයින් වැරදි වැඩ කරනවා. ප්‍රාණඝාත කරනවා, හොරකම් කරනවා, වැරදි කාමසේවනයේ දෙනවා කය මුල් කරගෙන. වචී දුෂ්චරිතය දෙනවා. වචනේ බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. වචනේ දුෂ්චරිතය දෙනවා. ඒක ණය ගැනීමක් වගේ කියනවා. දිලින්දෙක් දිලිඳුකම නිසාම ණය ගන්නවා වගේ. මනසින් දුෂ්චරිතය දෙනවා. අනුන්ගේ දේවල් වලට ආස කරනවා, ලෝභ කරනවා, ද්වේෂය, වෛරය,
මනසේ ඇතිවන නියත මිත්‍යා දෘෂ්ටිය අකුසල්. එතකොට කයින් වචනයෙන් මනසෙන් දුෂ්චරිතය දෙනවා කියලා කියන්නේ ආර්ය විනේ මේ සම්බුද්ධ ශාසනය තුළ ආර්ය විනේ එයා දිලිඳුකම නිසාම ණය ගැනීමක් හා සමානයි කිය. දැන් ඔන්න දිලින්ද දිලිඳුකම නිසා ණය ගත්තා. ණය ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඔහුට පොලිය එකතු වෙනවා, වාරික එකතු වෙන. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේ තමයි දැන් තමන්ගේ හිතට දැන් කයෙන් වචනයෙන් මනසින් අකුසල් කරාට පස්සේ අර පොලිය එකතු වෙනවා වගේ කිනවා තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. ඉඳගෙන හිටියත් මතක් කෙනවා. හයියෝ මං මේ වගේ පව් කරන කෙනෙක් නේද? මං මේ වගේ ප්‍රාණඝාත කරා නේද? මං මේ වගේ හොරකං කරා නේද? මං මේ වගේ වැරදි කාමසේවනී දුන නේද? මං මේ වගේ බොරු කියලා තියෙනවා නේද? මං මේ විදියට කේලං කියපු කෙනෙක් නේද? මං මේ වගේ පරුස වචන කියපු කෙනෙක් නේද? මං මේ වගේ හිස් වචන කියපු කෙනෙක් නේද? මං මේ අනුන්ගේ දේවල්වලට ආස කරන ද්වේෂ කරන මිත්‍යාදෘෂ්ටික කෙනෙක් නේද කියලා අන්න තමන් ගැන බලනකොටම තමන්ට ඒවා චිත්‍රපටි වගේ හිතට ගලාගෙන එනවා, හිතට වති දෙනවා. මං මෙහෙම කෙනෙක් මං වැරදිකාරයෙක් කියලා තමන් වැරදිී කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කරන. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා පොලිය එකතු වෙනවා වගේ. අර දිලින්දෙක් දිලිඳුකමට ණයාරන් දැන් පොලිය එකතු වෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා තමන්ගේ හිත ගහක් යට ගිහිල්ල වාඩි වුණා. පුටුවක ඉඳගත්තා. එලි මහන හිටියත් නිදාගන්න ගියත් අරව හිතට වද දෙනවා. දැන් බලන්න සාමාන්‍ය ලෝකයේ තුළ ඔය ස්වභාවය කොච්චර තියෙනවද කියලා. ඔබේ සීල පිරිසිදු නැත්නම් ඔබ හරියට සද්ධාව පිහිටපු කෙනෙක් නොවේ නම් පවට ලැජ්ජා බය දෙක ඔබ තුළ නැත්නම් වීරිය ප්‍රඥාව ඔබ තුළ නැත්නම් ඔබ සිතෙන් කයින් වචනින් අකුසල් කරන කෙනෙ. ඒ කරන අකුසල් ඔබට මතක් කෙනවා. එතකොට මනසෙන් ඔබ විඳෝනවා. මං මේ වගේ පව් කරා කියලා විඳෝන බුදු හාන්දුරු පෙන්වා ඒක හරියට දිලිඳුකම නිසාම ණය ගන්නවා ණයාරගෙන දැන් පොලියයි වාරිකය ඔක්කොම ගෙවාගන්න බැරුව එකතු වෙනවා. ඒ වගේ තමයි කෙන අකුසල් සිහිවීම. ආර්ය විනේ අකුසල් සිහි කර කර මනසෙන් විඳෝන එක හරියට ණයාරගෙන ගෙවාගන්න බැරුව පොලියත් එකතු වෙනවාගේ වැඩක් කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ණයයි පොලියයි එකතු වෙලා ගෙවාගන්න බැරි වුණාට පස්සේ ණයකාරයෝ පස්සෙන් පන්න චෝදනා කරනවා. ලියුම් එවනවා, කතා කරනවා, චෝදනා කරනවා, බනිනවා, ණයගෙව පන් කියනවා. ඒ වගේ තමයි කියනවා ආර්යයන් වහන්සේලා අතරට ගියාට පස්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා අතරදී තමන් ලාමක පාපී අකුසල් ඇති කෙනෙක් හැටියට ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ චෝදනාවට ලක්වෙන. සිල්වතුන් ගුණවතුන් අතරට ගියාට පස්සේ ඒ අය දැන් අර කයෙන් වචනයෙන් මනසින් කරපු දේවල් ඕවා හැමදාම වහගෙන ඉන්න බෑ. මිනිස්සුන්ට එළි වෙනවා. මිනිස්සු කියනවා අන්න අරය හොරා, ඔය පව්කාරයෙක්, ඔය මෙහෙම මනුස්සේ, ඔය මිනිහ කට ඇරියොත් බොරු කියන්න, ඔය මනුස්සය මහා නරක මනුස්සේ, කේලං කියන මනුස්සේ, ඔය මනුස්සය එක්කනම් ඇසුරු කරන්න එපා. දැන් බලන්න සමාජෙ කොච්චර ඔහොම කියනවද? මිනිස්සු චෝදනා කරනවා. සිල්වතුන් ගුණවතුන් ඔහුව ප්‍රතික්ෂේප කරනවා. සත්පුරුෂයන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා, අර සද්ධාව තියෙන අය, පවට ලැජ්ජා බය ඇති අය, වීරියවන්තයි, ධර්මමාර්ග හැසිරෙන ශ්‍රාවකයෝ ඒ අයට චෝදනා කරනවා. ඒ චෝදනා කරන්න හේතු සහිතව චෝදනා කරනවා. ඒ අය ඇසුරට ගන්න සමාජයෙන් අයින් කරනවා. ඒ අයට ඇසුරට එකතු වෙන ඒ ජාතිය ඒක ධාතු ස්වභාවයක් කියලා බුදුහාඳුරු ධාතු සංයුක්ත පෙන්නවා. ඔබ බලන්න සමාජය තුළ හොරුන්ගේ යාළුවෝ කවුද? හොරුම තමයි. හොරු එකතු වෙනවා. පව්කාරය එකතු, සල්ලාලයෝ තව සල්ලාලයොත් එක්ක එකතු වෙලා හොඳට ගැලපිලා යනවා. බේබද්දොත් එක්ක එකතු වෙනවා. ඒක හොඳට ගැලපිලා යනවා. කොහේ හරි ගියත්, ගමනක් ගියත්, නෑදෑ ගමනක් ගියා, විනෝද ගමනක් ගියත් සැනින් බේබද්දෝ එක්ක එකතු වෙලා
ඒ දුරාචාරයට සැනින් යොමු වෙන. හොරු එක් එකතු වෙන, සල්ලාලිය එක් එකතු වෙන. බොරු කියන මිනිස්සු බොරු කාරයක්කම ගැලපිලා යනවා. එතකොට ඒ වගේ ඒක ලෝක ස්වභාවය. හැබැයි සිල්වතුන්ටයි කැමති, පවකාරයන්ට කැමති නෑ. සිල්වතුන් එකතු වෙන්නේ සිල්වතුන් එක්ක. බණහනා එකතු වෙන්නේ බණහනා ඇත් එක්ක. භාවනා කරන එකතු වෙන්නේ භාවනා කරන ඇත් එක්ක. ධර්ම මාර්ග හැසිරෙන අය කැමති ඒ ධර්ම මාර්ග වඩන අයත් එක් එකතුවේ. දන් දෙන අය දානයට කැමති දන් දෙන අයත් එක් එකතුවෙන. තොට සත්පුරුස ගුණ ධර්ම ඇති. අර කියපු සද්ධාව, පවට ලැජ්ජබය, වීරිය, ප්‍රඥාව ඇති අය ඒ ගුණධර්ම ඇති අයත් එක්කයි එකතුවේ. ඒවා නැති කෙනා ඒ සමාජී ගුණධර්ම ඇති අය අතරින් ප්‍රතික්ෂේපයෙන්. ඒක හරියට ණයකාරයෝ පස්සෙන් ඇවිල්ල චෝදනා කරනවා හා සමානයි කිය. තමන්ගේ මනසෙනුත් විඳවන්න වෙනවා, මං මෙහෙම වැරදි කරා කියලා තමනුත් විඳවනවා. සත්පුරුස කල්්‍යාන මිත්‍ර අතරට ගියත් ඒ සමාජෙන් ඒ කෙනා ප්‍රතික්ෂේප වෙන. අනිත් අයි කැමති නෑ, සිල්ලතුන් කැමති නෑ දුස්සීලාය ඇසුරු කරන්න. අනුකම්පාවෙන් කරුණු කියලා දෙන්න පුළුවන්, හැබැයි ළඟට ගන්න නෑ. දැම් බලන්න සමහර වෙලාවට හොරෙක් ගැන ඔබ හිතන් මේ හොරකම අතහැර ගන්න බැරි හොරෙක්කින්නවා කියල ගමක හොරෙක් කියලා හිතම්. ගම ඔබේම නෑයෙක් කියල නික හිතන් ඔබේ නෑදෑයෙක් ඥාතියෙක්කින්නවා, හැබැයි හොරේ හොරකමක් දෙකක් තුනක් අහුවෙන් නැතුව කරාවෙන්න පුළුවන්. හැබැයි ටික කාලයක් යනකොට එලි වෙනවා. ඊට පස්සේ මිනිස්සු අතර සැනින් මේක පැතිරිලා යන අසවලා හොරා අන්න අරමිනිිය හොරා. ඔය මනුස්සය ගෙදරටවත් වද්ද ගන්න එපා, ළඟින් ගියත් ඉවරයි. ඔය විදිහට දැන් සමාජ මිනිස්සු අතර දැම් මේ අර හොරා කියලා දැම් මේක පැතිරෙනවා. එහෙම පැතිරෙනකොට ඒ පුද්ගලයාව සිල්වතුන් ගුණවතුන් සත්පුරුසියෝ ගුණහාපත් මිනිස්සු ඇසුරට ගන්න කැමතිනෑ. ද අප හිතුම ඔබේ ගෙදර කෙනවා හදිසියේ ගෙදර උත්සවයක් මොකක් හරි නෑදෑයගේ ගෙදර තිබ උත්ස ගෙට ගෙවිදීමක් හරි මොකක් හරි විවාහ උත්සවයක් හරි මොනහරි උත්සවයක් කියලා හිතන අවුරුද්ධ සිංහල අවුරුද්ධට නෑදෑවෙනවානේ. දැන් නෑදෑගන්ගෙනවා අයි අක්කේ කියාගෙන එනකොට සාමාන්‍යයේ මනුස්සේ අපි දන්නවා අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාවේ තමයි කොච්චර මොන හිතේ ප්‍රශ්න තිබුණත් අමනාපකන් තිබුණත් අවුරුද්ධකට ඒ වගේ දේකදී කෙනෙක් එනකොට පරණ තරහ මරහා අමතක කරලා සමල්ලාට පරණ ප්‍රශ්න වචන හෝමාරු ඇති වුණනන් ඒ ඔක්කොම හිතෙන් අමතක කරලා ආයෙන්න අයි අක්ක කියලා කතා කරලා කතාබහ කරනවා මිනිස්සු. හැබැයි මතක තියාගන්න දැන් අර හොරකමට පුරුදු වෙච්ච කෙනෙක් නං ගෙදරට ආවේ. ඔබ කොච්චර පරිස්සමෙන්න්නේ නිකා හැග හගෙන් ඉන්නේ මොකේට විදලයයි දන්නේ. සමල ගෙදරයටත් කියනවා නිකන් තේකක් හදන්න කුස්සියට ගියත් තව කාටහර කියන අන්නර මිනිිය සාලි තනියෙන් ඉන්නේ ඔය හොරෙක් මොනහරි ගෙදර තියෙන බඩුවක් හරි උත්සගෙන යයි ගිහිල සාල්ට වෙලායින් හොඳට හැගහගෙනන්න. එහෙම තමයි ගෙවල්වල කතා වෙන්නේ. සමහල්ලාවට ටික වෙලාවක් කතා බහ කරලා තේකක් දීලා ගිහින් එන්නම් අයියාක්ක කියලා ගියාට පස්සෙත් ගෙදර කතා වෙන්නේ මේ හොරා මොකටාවත් දන්නේ. හොඳට බලපල්ල ගෙදර මොනවද අඩු කියලා ඔහම කතාවෙන්නද කියලා බලන්න ගෙවල්ලු සාමාන්‍ය සමාජ හොඳට බලනවා ගෙදර මොනවාහරි දෙයක් නැතිවෙල් දැ අප හිතුම ඇත්තට මේ මනුස්සය කිසි දෙයක් හොරකං කරේ නෑ. හැබැයි ගෙදර මොනවහරි පොඩි දෙයක් ඔර්ලෝසුවක් හරි මොනවහරි තිබ්බ දෙයක් දැන් තිබ්බ දැන හොයාගන්න බෑ. දැන් දවසක් දෙකක් ගියාට පස්සේ හොයාගන්න බෑ අහනවා කූමගේ අරාසවල් දෙමේ මේස උඩ තිබ්බේ නෑනේ එන බලන්නකි නොගෙදර දැන් හොය දැන් ඔන්න මතක් කෙන්නේ කාව අර මනුස්සයක් ගත්තත් නැත හොරකං කරලා වුනත් නැති වුනත් ඇගිල්ල දික්වෙන කාටද මේ දවසටකට දෙහකට කලින් අර ගෙදරට ආපු අර හොරා තමයි එහෙනම් ගන්න අනිවාරෙන් ඔය මිනිහම තමයි ගන්න ඇත්ති දැම් මේ දැකලත් නෙමේ දැම් බලන්න මේ අකුසල් කරන වැරදි වැඩ කරන මනුස්සයා සමාජි චෝදනාවට ලක්වෙන හැටි.
ඒක දිට්ට ධම්මවේදනීය විපාක හැටියට එන දේවල්. අකුසල් කරන කෙනාට පංච දුෂ්චරිතය දෙන කෙනාට මෙලව දිට්ට ධම්මවේදනී විපාකයක් චෝදනා ලබන්න සිද්ධ වෙනවා. කරන අකුසල විපාකවලින්ම මෙලව මිනිස්සු චෝදනා කරන. අද බලන්න සමාජය තුළ මිනිස්සු කොච්චර ඇගිලි දික් කරනවා. හොරා වැරදිකාරය පවකාරය අපරාධකාරය කියල කොච්චර මේ තමන්ගේ තමාට මෙලව දෙයක් සංසාරික දෙයක් වෙන්න පුළු චෝදනාවක් හැටියට තමන්ට කැරකිලායන. සත්පුරුෂයන් වහන්සේලා ඒ වගේ අය ඇසුරට කැමතිනෑ. සිල්වතුන් ගුණවතුන් කැමතින ඇවැනි අය ඇසුරු කරා. ඒ අය අවවාද කරනවා ගරහා කරනවා කරහා කරනවා ගැන නරක විදිට බනි නොනෙමේ ඒ අය පිළිකුල් කරනවා. පවකාරායව ඇසුරු කරන්න පිළිකුල් කරනවා. ඒ අයගේ ඇසුර කැමති නැතියෙනවා. ඒක හරියට අර ණයකාරයෝ පස්සෙන් ඇවිල්ල ණය ඉල්ල චෝදනා කරන ඔහුට චෝදනා කරනවා වගේ කියලා ආර්ය විනය තුළ බුදුරජාණන් වහන්සේ වදා. දැන් ඊළඟදේ තමයි සාමාන්‍ය ලෝකයේ තුළ දිලිදුකම දුකක් දිලිදුකම නිසා ණයගන්න සිද්ධවීම දුකක් ණයට පොලියත් එකතු වෙනවා ඒකත් දුකක් ඊට පස්සේ ණයකාරයෝ පස්සෙන් පන්න ණය ඉල්ලනවා චෝදනා කරනවා ඒකත් දුකක් ගෙවාගන්න බැරි වුණාට පස්සේ දඩුවන් විදින්න හිරේ විලංගු වැටෙන්න්න වෙනවා එක දුකක් මේක සාමාන්‍ය ලෝකෙ. එතකට බුදුරජාණන් වහන්සේ ආර්ය විනය තුළ උන්වහන්සේ මේ ශාසනය තුළ ධර්ම මාර්ගය යන ශ්‍රාවකයන්ට පෙන්වා මහනෙනි ඔයිට වඩා ශාසනය තුළ දිලින්ද කියලා කියන්නේ සද්ධාව නැති පවට ලැජ්ජාබයි දෙක නැති කුසල් වඩන්න වීරිය නැති ප්‍රඥාව නැති කෙනෙක් ඇද්ද ඒක තමයි ආර්ය විනය තියෙන දිලිඳුක. ඒ දිලිඳුකම නිසාම කයින්වයක් අකුසල් කරනවා වචනෙන් අකුසල් කරනවා මනසෙන් අකුසල් කරනවා කාය දුෂ්චරිතය වචී දුෂ්චරිතය මනුව දුෂ්චරිතය දෙනවා. ඒක හරියට දිලිඳුකම නිසාම ණය ගත්තා වගේ කියන. දැන් ණය ගත්තට පස්සේ පොලියත් එකතු වෙනවා. ඒ වගේ තමයි කයෙන් වචනය මනසින් දුෂ්චරිතය කරපු කෙනාට තමන් කරපු වැරදි මතක්කෙනවා සිහි වෙනවා. නිදාගන්න ගියත් වාඩි වුණත් ගහක් යටට ගියත් තමන්ගේ හිතට වද දෙනවා. ඒක හරියට පොලි එකතු වෙනවා වගේකින්. ඊළඟට තමන්ට සත්පුරුෂයන් වහන්සේලා සිල්වතුන් ගුණවතුන් කැමති නෑ ඒ වගේ අයට චෝදනා කරනු. අකුසලෙන් ගරහා කරනු. මේවා කරන්න එපා පායන්න වේ පවකාර වැඩ කරන්න එපා කියලා සමාජ මිනිස්සු චෝදනා කරන. ඒ චෝදනාව හරියට ණයකාරයෝ පස්සෙන් පන්න ණය ඉල්ල චෝදනා කරනවා වගේ කිය. ඊළඟට ඒකත් ගෙවාගන්න බැරි වුණාට පස්සේ දඩුවන් විඳලා හිරේ වැටෙන්න සිද්ධවෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ විදිහට අකුසල් කරන කෙනා කයබිදී මරණින් මත්තේ නිරේ වැටෙනවා. තිරිසං අපාය වැටෙනවා සතරාපායට වැටල දුක්විදින්න සිද්ධ වෙන. ඒක හරියට ණයගෙවාගන්න බැරුවම හිරේ වැටුණ වගේ කිය. හැබැයි මෙලව ජීවිතය වගේ නෙමෙයි ආර්ය විනය තුළ බුදුහාන්දුර පෙන්න සාමාන්‍ය ලෝකෙ දිලිඳුවීම හරි ණය ගැනීම හරි ඒ නයට චෝදනා ලැබීම හරි සමහර වෙලාවට ඒක ඒ මුල් කරගෙන අපායන්නේ එක්කො හිරේ ගියා කියලා හිතා සමට ඒ දනුවම වින්ද. හැබැයි එයා කාලෙකට පස්සේ ආයි යහපත් වෙලා සිල්වත් වෙලා ජීවිතයේ වැරදි හදාගන්න මිනිස්සු ඉන්නවා. වැරදි කරන මිනිස්සු හැමදාම වැරදි කරම ඉන්නවා නෙමෙයි. ආපහු නැගී සිටින්න පුළුවන් ආයතින් සංවරයට එන්න පුළුවන්. මේ ජීවිතය නිවැරදි කරගන්න බැරිම පංචානන්තරි අකුසල් විතරයි. වෙන ඕනම කෙනෙකුට වීරයවන්ත කෙනෙකුට ජීවිතය වැරදි හදාගෙන නිවරදි වෙන්න නැගී සිටින්න පුළුවන්. හැබැයි බුදු හාන්දුරුව මේ ආර්ය විනේ ශ්‍රාවකයන් ගැන පෙන්නන්නේ මහනෙන සාමාන්‍ය දිලිඳුකමක් වගේ නෙමෙයි. කෙනෙක්ගේ ජීවිතය තුළ සද්ධාව නැතිවීම පවට ලැජ්ජබයි දෙක නැතිවීම කුසල් වඩන්න වීරිය නැතිවීම ප්‍රඥාව නැතිවීම කියන විශාල දිලිදුකමක් ශාසනය තුළ ශාසනික වසෙන් ගත්තොස් ධර්ම මාර්ග තුළ එයා දිලින්දේ. ඒ නිසාම කයෙන් වචනය මනසෙන් අකුසල් කරනවා කියන්නේ දිලිඳුකම නිසාම අයාරගෙන අමාරු වැටෙනවා වගේ කෙනෙ. ඊළඟට තමන්ගේ හිතට චෝදනා කරන හැම වෙලා භාවනාවක් කරගන්න බෑ හැම වෙලේම හිතට වද දෙනවා.
මං මෙහෙම වැරදි කරා මං මෙහෙම වැරදි කරා මං මේ වගේ පවකං කරා කියලා තමන්ගේ මනස තමන්ට වද දෙනවා. ඒක හරියට පොලි එකතු වෙනවා වගේ කිය. ඊළඟට ණයකාරයෝ පස්සෙන් පන්න චෝදනා කරනවා වගේ කියනවා සත්පුරුෂයෝ කල්්‍යාන මිත්‍රයෝ ආර්යයන් වහන්සේලා ඒ වැනි දුෂ්චරිතයේ දෙන අයට අවවාද කරනවා ගරහා කරනවා. ඔවුන් පිළිගන්නේ නෑ සත්පුරු සැසුරට ලංකර ගන්න එවැනි පව්කාරය. ඊළඟට එවැනි කෙනා ණයගෙවාගන්නත් බෑ චෝදනට ලබල අවසාන හිරේ විලංගු වැටෙන සිද්ධ. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන සද්ධාව නැති කෙනාට ලැජ්ජබයි නැති කෙනා කුසල් වඩන්න වීරය නැති කෙන අවසානයේ මරණින් මත්තේ සිත කය වචනෙන් අකුසල් කරලා විඳෝ අපායට වැටිල දුක්විදිනවා කියන්නේ හිරේ විලංගේ වැටුණවාගේ කිය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය නයක් කරගෙන අමාරුව වැටෙන පුද්ගලයකුගේ ජීවිතයක් දිලිදුකම නිසාම ණය අරගෙන ණය ගැනීම නිසා මනුස්සේ අමාරුව වැටෙන ආකාරය උපමා කරගෙන ආර්ය විනේ තුළ ධර්ම මාර්ගය තුළ ශ්‍රාවකයෙක් සද්ධාව නැතිවීම තුළ පවට ලැජ්ජබයි නැතිවීම තුළ වීරිය නැතිවීම නිසා ප්‍රඥාව නැතිවීම නිසා තමන්ගේ ජීවිතයේ විනාසය කරා යන ආකාරය තව තවත් දුකෙන් දුකට පත්වෙලා අසරණ වෙලා සතරාපායට ඇදගෙන වැටෙන ආකාරය බුදුහාන්දුරුව පෙන්නලදේ. එහෙමනම් ධර්මමාර්ග යන ශ්‍රාවකයා කොහොමද ආර්ය විනේ දිලිඳුකම නැති කරගන්න. ආර්ය විනේ පොහොසතෙක් වෙන්න නං ආර්ය විනේ දිලින් දෙෙක් නොවෙන්න නම් සද්ධහා ධනය ඇති කරගන්න සද්ධාවෙන් දනවත්තේ සීලෙන් දනවත්තෙන් පවට ලැජ්ජාබයි දෙක ඇතිකරගෙන ධනවතෙක්වෙන් ශාසනය තුළ ඊළඟට වීරියෙන් සතර සම්යක් ප්‍රධාන වීරි අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩාන්න ඇතිකරගන්න වීරියෙන් බලවතෙක්වෙන්න ධනවතෙක්වෙන් ප්‍රඥාවෙන් දනවත්තෙන් සද්ධහා පවට ලැජ්ජබයි හිරියොත් අප දෙක ඇතිකර ගැනීම වීරිය ප්‍රඥා මෙන්න මේ වැන් ධනවතෙක්වෙන්. එහෙම ධනවතෙක් වුණාට පස්සේ එයා කයෙන් වචනය මනසින් සුචරිතය දෙන දුෂ්චරිතය දෙන්න යා සිල්වත් සද්ධාවන්තයි වීරියවන්තයි ප්‍රඥාවන්තයි එවැනි කෙනා සීලවන්ත කය වචනයෙන් මනසින් යහපතේ දෙනවා සුචරිතය දෙනවා යහපත් වැඩ කරනවා පින් වැඩ කරනවා කුසල් වැඩ කරනවා ඊළඟට එයාට විඳවන්න වෙන්න වාඩි වෙලා හිටියන් නිදාගන්න ගියත් භාවනා කරන්න ගියත් ගහක් යටට ගියත් තමන් දිහා බලනකොට තමන්ට ඇතිවෙන සතුට මං මේ විදිහ සිල්වත් කෙනෙක් මං මේ විදිහ සද්ධහා වඩන කෙනෙක් මං මේ විදිහට පින්කරගන්න කෙනෙක් නේ කියලා තමන් දිහා බල තමන් සතුටක් ලබනවා තමන්ගේ ජීවිතයේ ගුණධර්ම මෙනෙහි කර සතුටු වෙනවා ඒ කෙනා සත්පුරුෂයන් වහන්සේලාගේ ප්‍රසංසාවට ලක්වෙන. ආර්යන් වහන්සේලාට හරි ප්‍රියයි. ආර්යන් වහන්සේලා කැමති ඒ වගේ අය ඇසුරු කරන්න. සිල්වතුන්ට හරි ප්‍රියයි. පින් කරන කෙනාට හරි ප්‍රියයි. භාවනා කරන කෙනා බණ භාවනා කරන කෙනාට හරි ප්‍රියයි. සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරට කැමති වෙනවා. එවැනි කෙනා මරණින් මත්තේ සුගති යනවා. අන්න බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයෙක් හැටියට ආර්ය විනේ ධනවතෙක් වෙලා ධර්මමාර්ගය තුළ දියුණුව කරයන ආකාරයේ ශ්‍රාවකයන්ට පෙන්නලදීලා තියනේ ආකාරයට. තියනිසා පිංහතුනේ ලෞකික ජීවිතය තුළ අපි දකින මේ ණය ගැනීම මිනිස්සුන්ගේ අසරණකන් දෙලිදුකන් තුළ මිනිස්සු අමාරුව වැටෙන ආකාරය ඒක ජීවිතය ආර්ය විනේ තමන්ට ගලපල බලන්න. ගලපල බලල මේ ජීවත්වෙන කෙටි කාලේ දිලිඳුකම නිසා මිනිස්සු අමාරුව වැටෙනවට වඩා භයානකයි. මනුස්සෙක් සද්ධාව නැතිවීම තුළ සිල්වත්කම නැතිවීම තුළ වීරිය නැතිවීම තුළ ප්‍රඥාව නැතිවීම තුළ අපායට යන විදිහට පාරහදාගන්න එක. ඒ නිසා ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධාව දියුණු කරන්න. හිරියොත් අප පවට ලැජ්ජාබයි දෙක ඇති කරගන්න. අකුසල් ප්‍රහාණය කළ කුසල් වඩන වීරි ඇති කරගන්න. ප්‍රඥාව දියුණු කරගෙන ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන මේ සම්බුද්ධ ශාසනය තුළ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් අරගෙන ෂණ සම්පත්ති ඇති කරගෙන
උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ඔබ හැම දෙනාටම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. අද ධර්මශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි අද ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වයේ දැරුවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් පිරිසක්. දේශප්‍රිය පරණවිතාන මහත්මයා එතුමන්ගේ ආදරණීය පියාණන් මීට වසර 4කට පෙර මිය පරලොව ගිය විමල සේන පරණවිතාන ඒ පියාණන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණ. ඒ වගේම ධම්මි මහත්මියගේ ආදරණීය මෑණියන් වන පරලෝ සැපත් වන්නට යෙදුණු ඩී.ජී. සීලවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ. ඒ වගේ පරම්පරාගත සංසාරගත මියගේ සියලූම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ඔබ සිහිපත් කරගන්න ඔබ නමින් මිය පරලෝකීය ඥාතීනොත් මේ පින් අනුමෝදන් වෙලා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ධර්ම දේශනාව සිදු කරන ධර්මදේශකයන්න් වහන්සේට පූජනීය මහා සංඝරත්නයට සීලාදී ගුණධර්ම පුරන ලක්වාසී ලෝවාසී සියලුම ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා කියන ආශිර්වාදය. සුජීවත්ව සිටින ඩී.ජී. හින්නිනෝනා සහ චණ්ඩලතා මීපගේ කියන මෑණිවරුන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මේ උතුම් ධර්මානු ශාසනාවට සහ සම්බන්ධ වෙච්ච දායකත්වයේ දරුවෝ ඕස්ට්‍රේලියාවේ පදිංචි දේශප්‍රිය ධම්මිකා කියන ඒ පවුලේ පින්වත් හැම දෙනාටමත් ලංකාවේ ඉන්න ධර්මලතා මීපගේ ඩී.ජී. හින්නිනෝනා කියන මෑණිවරු ඒ වගේම හේමන්ති පරණවිතාන පවුලේ පින්වතුන් සුදර්ශනී පරණවිතාන පවුලේ පින්වතුන් සමන්ත දේශප්‍රිය පරණවිතාන පවුලේ පින්වතුන් ඇතුළුවේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් අද දායකත්වයෙන් සම්බන්ධ වෙච්ච ඕස්ට්‍රේලියාවේ පින්වත් හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පින ඔබ හැම දෙනාට පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහම් සබනින් සැනසුම් ලබන්නට සිත් ඇති ධර්මශ්‍රවණාබිලාසී සදහැවත් සත්පුරුෂවත් පින්වත්නි, ශ්‍රවණය කළ උතුම් ධර්මානුශාසනාවේ සියලු දේශනාමේ කුසල් උතුම් චතුසත්‍ය ධර්මාවබෝධයේ පිණිස හැම දිනාටම මහෝපකාරක වේවායි ප්‍රාර්ථනා කරනවා. උතුම් සදර්ම දේශනාව ධර්මානුකූලව සිදු කරන්ට දුනේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දිඛේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම අති ගෞරවණීය ගලිගමුවේ ඥානදීප පින්වන්ත නායක ස්වාමින් වහන්සේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු නොදින් පාදාභේ වන්දනෙන් සිහිපත් කොට පුණ්‍යානුමෝදනා පිරිනමු. සාදු සාදු සාදු. පින්වත්නි, අති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ විසින් ඕස්ට්‍රේලියාවේ සිට දේශනා කරමින් ධර්මාවබෝධයේ පිණිස විසුරුවා හරින මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර විකාශන දායකත්වයේ දරමින් කටයුතු කරන්නට දුනේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දේශප්‍රිය ධම්මිකා යන පවුලේ පින්වත් පිරිස, ඒ වගේම ලංකාවේ වාසය කරන ධර්මලතා බීපගේ, ඒ වගේම ඩී.ජී. හින්නිනෝනා යන මෑණිවරුන් දෙපළ, ඒ වගේම ලංකාවේ වාසය කරන හේමන්ති පරණවිතාන ඇතුළු පවුලේ පින්වත් පිරිස, සුදර්ශනී පරණවිතාන ඇතුළු පවුලේ පින්වත් පිරිස සහ සමන්ත දේශප්‍රිය ඇතුළු පවුලේ පින්වත් පිරිස උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරන්නට දුනා. ඒ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ සැලසේවායි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නේ. වටිනා සදර්ම දේශනාවකින් නැවතත් මුණ ගැහෙමු. ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ සැලසෙත්වා. සම්මා සම්බුදු සරණයි.